6.4යි 4.8ක් අඩු කරනවා. එතකොට 10න් 8ක් 2යි 9න් 4ක් මෙතන 9න් 4ක් 5යි මෙතන එකක් ගියා 5න් 4ක් 1යි. එතකොට එන්නේ 1.5යි 4. 1.5යි 2 1.5යි 2යි තමයි උත්තරේ එන්න ඕනේ ඔබේ උත්තරය. මෙතන අපිට සෙන්ටිමීටර් කියලා දාන්න මීටර් තියෙන්නේ නේ. x සඳහා. එතකොට මීටර් 1.5යි 2 තමයි පුතා උත්තරේ එන්න ඕන. 1.5යි 2. ඔන්න ඔහොමයි. එතකොට අපි බලමු මේකේ ලකුණු බෙදෙන විදිය. මේකේ ලකුණු බෙදෙන්නේ මම මුල් එකට කිව්වනේ ලකුණු 3යි 2යි 5ක් දුන්නා. දැන් වර්ග සමීකරණයට එන්නේ ළමයා මෙන්න මේ 36 හඳුනා ගන්නවාට මේ 36 හඳුනගෙන දෙපැත්තට එකතු කරනකොට එකක් හම්බ වෙනවා. පූර්ණ වර්ගයේ නිවැරදිව ලියනකොට එකක් හම්බ වෙනවා. ධන 2යි මූල 5 මේ ධන හොරින 2යි මූල 5ට එකක් හම්බ වෙනවා. ඊළඟට දරුවනි එතන ලකුණු 3යි. ඒ කොටසට ලකුණු 3යි ලැබෙන්නේ. ඊළඟට දෙකට වඩා අඩු විය යුතුයි කියන තැනේ තර්කය මෙන්න මෙයාව අරගෙන මේ දෙකට වඩා අඩු විය යුතුයි කියන තැනේ ඉඳන් මේක ගොඩනගනවා නම් 1යි. හැබැයි අර 4ට වඩා අඩුයි කියන කාරණාව ලියලා ගත්තත් ඒ ලකුණු එක දුන්න පුතා. මතක තියාගන්න 4ට වඩා අඩු හින්දා මේක දැන් කොහොමද මෙයා 4ටත් වඩා වැඩිනේ. 4ටත් වඩා වැඩි. එහෙනම් ඒක මේ 4ට අඩුයි කියලා ලියලා තිබුණත් ඔයගොල්ලන්ට ඒ ලකුණු හම්බ වෙනවා. ඊළඟට අවසාන 1.5යි 2 තමයි ඉතුරු ලකුණ එන්නේ. එතකොට මෙතනට 1යි මෙතනට 1යි 3යි 4යි 5යි අතන ලකුණු 5යි. එතකොට ලකුණු 10 හැදෙන්නේ මේ විදිහට. ඒක අපි සාකච්ඡා කරේ 6 වෙනි ප්‍රශ්නේ වර්ගජ සමීකරණ සම්බන්ධ වෙන ප්‍රශ්නේ. ඒක ඒගොල්ලෝ කොටස් කරලා ව්‍යුහගත ස්වරූපයට තමයි දීලා තියෙන්නේ. ඒකින් එක කොටස් තමයි මම මේ සාකච්ඡා කරේ. මේ වගේ අවස්ථාවක් මෙහෙම කරලා පෙන්නන එක වඩාම සුදුසුයි එකපාර ගන්නවට වැඩිය. ඒ අනුව ලකුණු 10 ගොඩ නැගියේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ඔයගොල්ලන්ට. උදාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. කීප දෙනෙක් සම්බන්ධ වෙන්නේ. ඔව්. එතකොට නැවත මා කියනවා මෙතන x කියාගේ දෙකට වඩා අඩු බව සඳහන් වෙන්න ඕන. 4ට බව අඩු බව සඳහන් කරලා ඔබ උත්තරේ ගලපලා තිබුණත් මේ ලකුණ හම්බ වෙනවා. ඊට පස්සේ x කියා මේ මූල පහ සඳහායි මාගේ ආදේශ කරලා සුළු කරලා 1.52 අරන් තියෙන්න ඕන. එතකොට එතනට ලකුණක් ලැබෙනවා. එතනට ලකුණක් ලැබෙනවා. ඔන්න ඔහමයි දුවේ පුතේ වර්ගජ සමීකරණ ගැටලුවේ විසඳුම් වෙන්නේ ලකුණු බෙදෙන විදිහත් මම මේ දාලා තියෙනවා. දැන් සම්බන්ධ වෙච්ච දුවල පුතාලා ඒකේ ලකුණු බෙදීම් කරන්න ඔයගලන්ට මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන් මේ හා සම්බන්ධව. අපි දැන් ඔන්න දැන් ගැටලු 6ක් සාකච්ඡා කරා මේ වෙනකොට. අපි දැන් 7 වෙනි ගැටලුවට එන්න හදන්නේ. 7 වෙනි ගැටලුව. මම හිතනවා ඔබ හැමෝම ඔය ඔක්කොම හදලා ඇති කියලා. හරි? ගණන් හදලා තිබුණොත් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. නැත්තම් ගාන හදලා නැත්තම් ඕගොල්ලන්ට ඒක ගැටලු දැන් මතුවෙන්නේ නැහැ. හරි. අපි එමු 7 වෙනි ගැටලුවට. 7 වෙනි ගැටලුව කියන්නේ මෙහෙමයි. 7 වෙනි ගැටලුව. දුවේ පුතේ සමාන්තර ශ්‍රේණි හා ගුණෝත්තර ශ්‍රේණි. දී ඇති සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදයේ 3යි 11 වෙනි පදයේ 43 වේ පොදු අන්තරය 4 බව පෙන්වන්නලු. දී ඇති ශ්‍රේණියේ දෙවන පදයේ 4 වන පදයේ 6 වන පදයේ ආදී ඉරට්ටේ ස්ථානවල ඇති පද ඉවත් කළ විට ලැබෙන ශ්‍රේණියේ මුල් පද 20 අයික්‍ය හොයන්නලු. ලැබෙන ශ්‍රේණියේ මුල් පද 20 අයික්‍ය. නේ? right. අපි ඒක හදලා ඉමු ඉස්සල්ලා. දී ඇති සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදය 3යි. පළවෙනි පදය 3යි. 7 කොටස. පළවෙනි පදේ a සමානයි 3යි.
ඒ සමානයි 3 11 වෙනි පදය. 11 වෙනි පදේ අපි දන්නවා A ධන 10යි D. A ධන 10යි D. සමාන්තර ශ්‍රේණියක පොදු නිරූපණය ඔයගොල්ලෝ දන්නවනේ A ධන D A ධන 2යි D A ධන 3යි D ওই විදිහට ගිහිල්ලා A ධන n ඍණ 1යි D කියන විදිහේ නේ පොදු නිරූපණය. සමාන්තර ශ්‍රේණියක පොදු නිරූපණය ඔහොමයි. නේ? පොදු නිරූපණය එන්නේ ඔහොමයි. එතකොට එහෙනම් මේකෙදී A ධන 10යි D සමාන වෙනවා කීයටද? 43ට. එහෙමනම් දැන් අපිට පොදු අන්තරය හොයන්න නම් කරන්න තියෙන්නේ මේක අපි 1 කියලා ගන්නවා මේක අපි 2 කියලා ගන්නවා. A සමානයි 3 2ට ආදේශය. 2ට ආදේශය. එතකොට එන්නේ 3 ධන 10යි D සමානයි 43යි. 3 ධන 10යි D 43යි. අපි දෙපැත්තෙන්ම 3ක් අඩු කරා. මේ 3ට 3 ඉවත් වෙනවා. 10යි D සමානයි 40යි. දැන් මොකද කරන්නේ? අපි දෙපැත්තම 10න් බෙදනවා. එතකොට බුදුවේ පුතේ D සමානයි 4යි. 4 වේ. ඔන්න ඔබේ උත්තරේ එන්න ඕනේ. D සමානයි 4 වේ. D ඇති ශ්‍රේණියේ දෙවන පදය. අපි මේකේ ලකුණු බෙදලා මේක මකලා ඉවර කරගමු. බලන්න ඕගොල්ලෝ හරිද කියලා. මෙතන ලකුණු 2යි ලැබෙන්නේ. ලකුණු 2 ලැබෙන්නේ පුතා. මෙන්න මෙතන ඕගොල්ලෝ මෙන්න මේ සම්බන්ධය ලියනවට එකක් හම්බ වෙන උත්තරේ 4 කියන්නේ මේ මෙන්න මේ අවස්ථාවත් එක්ක මේ ටිකත් එක්ක බලන්න. මේ අතරමැද පියවරත් එක්ක ලකුණු එකයි. නැතුව D සමානයි 4ට ලකුණු දාගන්න එපා. D සමානයි 4 දීලා තියෙනවනේ. මේ සමීකරණ විසඳීම මේ පියවරත් එක්ක තමයි 4 ගොඩ නැගෙන්න ඕනේ. ඒ හින්දා තමයි එකක් හම්බ වෙන්නේ. ඒ අනුව ලකුණු 2යි. ඒකත් එක්කමයි බලන්නේ. D ඇති ශ්‍රේණියේ දෙවන පදය, හතරවන පදය, හයවෙනි පදය. නේ දෙවන පදය ඊට පස්සේ කියනවා හතරවන පදය, හයවෙනි පදය. දෙවන පදය, හතරවන පදය, හයවෙනි පදයක් බලමු. ඔන්න D ඇති ශ්‍රේණියේ දෙවන පදය. දෙවන පදය වෙන්නේ එතකොට පළවෙනි පදේ ඉන්නේ අපි දන්නවා පළවෙනි පදයේ 3යි. දෙවෙනි පදේ ඉන්නේ 3ට 4ක් එකතු කරාම 7යි. දෙවන පදේ. නේ? දැන් මම මෙහෙම ගත්තොත් එහෙම දැන් ඔන්න අපි නිකන් ශ්‍රේණිය ලියාගෙන යමු 3 ඊට පස්සේ එන්නේ 4යි 3යි 7යි 7යි 4යි 11යි 11යි 4යි 15යි නේ? එතකොට 15යි 4යි 15යි 4යි 19යි 23යි 27යි 4යි 31යි 4යි 35යි කොහොමද යන්නේ? පළවෙනි පදයේ 3යි පොදු අන්තරේ 4නේ ආවේ. 4යි 3යි 7යි 4යි 4යි 11යි 15යි 19යි 23යි 27යි 31යි. දැන් මේගොල්ලෝ මොකද්ද කියන්නේ? දියති ශ්‍රේණියේ දෙවෙනි පදය 7. හතරවන පදය 15. ඊළඟට 6 වෙනි පදය. ඔන්න ඕගොල්ලෝ. ඇත්තටම එතකොට මෙතන වෙනස කොච්චරද ඉන්නේ? 8ක් එන්නේ නේ. 8ක් පොදු අන්තරේ 8ක් එන්නේ. පොදු අන්තරේ 8ක්. නේ? පොදු අන්තරේ 8ක්. අහන්නේ අපේ මොකද්ද? මේ ශ්‍රේණියේ මුල් පද 20 අයික්‍ය අහන්නේ. පොඩි රැවට්ටීමක් කරලා තියෙනවා. මේ ශ්‍රේණියේ මුල් පද 20 අයික්‍ය. එතකොට ඒ ශ්‍රේණියේ මුල් පදේ 7යි. පොදු අන්තරේ 8යි. අපෙන් අහන්නේ S20. S20 කීයද කියලා යහන්නේ. එහෙනම් ඒකට සුදුසු සූත්‍රය තමයි Sn සමානයි n බෙදීම 2ක් 2යි. ඔව් කියන්නේ. ඕකේ මේ ශ්‍රේණියේ එන්නේ 3 11 19 27 කියන එක නේද? දියති ශ්‍රේණියේ ඔයා කියන්නේ මේ දෙවෙනියට කතා කරන ශ්‍රේණියද? මම මේ දැන් ඔව් එතකොට ඒක එන්නේ 3යි නේද? නෑ නේ. දියති ශ්‍රේණියේ දෙවන පදය, හතරවන පදය, හයවන පදය ආදී ඉරට්ට ස්ථානවල ඇති පද ඉවත් කළ විට. මට වැරදුනා. ඔව් ඉරට්ටේ පදවල ස්ථාන ඉවත් කළ විට මේවා අයින් වෙන්නේ නේද? හරි පිළිගු. මම ඒ ටික කියුන්නේ. මෙතන මේ ටික ඉවත් වෙන්නේ. මේ ටික ඉවත් වෙන්නේ නේ. දියති ශ්‍රේණියේ දෙවන,
හතරවන හයවන පද ඉරට්ට ස්ථානවල ඇති පද ඉවත් කළ විට එතකොට හැදෙන එක්කෙනා මෙයා මෙන්න මේ ටික එන්නේ. මේ ටික හරි මේගොල්ලෝ අයින් වෙනවා. මේ ටික අයින් වෙනවා ඔන්න. බොහොම ස්තුතියි ආ. නැත්නම් මම යන්නේ වෙන පාරක ගියේ. එතකොට ඔන්න ඔය ටික තමයි අයින් වෙන්නේ. මෙන්න මේ ටික. එතකොට එන්නේ A සමානයි 3යි D සමානයි 8යි. ඒ පොදු අන්තරය 8යි. ඒ 3යි. එතකොට S20 අහන්න. S20. එතකොට එන්නේ Sn සමානයි n බෙදීම 2 2යි A ධන n ඍණ 1යි D සූත්‍රය තමයි ගන්නෙනේ. මොකද මේකේ අවසාන පදේ දන්නේ නැති හින්දා. 20 වෙනි පදේ දන්නේ නැහැ. නැත්නම් 20 වෙනි පදේ හොයලා යන්න පුළුවන්. දැන් මෙතන ඉන්නේ S20 n කියන්නේ පද 20යිනේ 20 බෙදීම 2 2යි A දෙවරක් A කියන්නේ 3යි. එතන හරි n කියන්නේ 20යි අඩු කිරීම 1යි D කියන්නේ 8යි. ඔන්න. එතන 20යි 10යි මෙතන 6යි 20න් එකක් 19යි ගුණ කිරීම 8යි. මේ 8යි. එතකොට 10යි මෙතන 6යි මෙතන එනවා එතකොට 8 වරන් 9 72කින් 7යි 8 වරක 8යි 7යි 8 වරන් 9 72කින් 7යි 8යි 1යි 15 152යි නේ ඊට පස්සේ මෙතන එනවා 10 ගුණ කිරීම 158යි උත්තරේ එන්න ඕන 1580යි නේ 1580යි අවසානයේ වචනේ ලියන්න පද 20 ඓක්‍ය කියලා. පද 20ෙහි ඓක්‍ය 1580 වේ කියලා ලියන්න. 1580යි ඒ දෙවෙනි කොටස. දියති ශ්‍රේණියේ දෙවන, හතරවන, හයවන පද ආදී ඉරට්ට ස්ථානවල ඇති පද ඉවත් කරාම ලැබෙන ශ්‍රේණියේ තමයි මුල් පද 20 ඓක්‍ය අහන්නේ. ඒකට ලකුණු වෙන් වෙනවා ලකුණු 3ක්. ලකුණු 3ක්. එකක් තමයි සූත්‍රයට ආදේශ කරන අවස්ථාවට එකක් හම්බ වෙනවා. ඊළඟට ලකුණු එක දීලා තියෙන්නේ D-ට. D8 ගන්නවට එකක් දීලා තියෙනවා උත්තරේට එකක් දීලා තියෙනවා. D8 මේක ආදේශයට ලකුණු 3යි. ඒක දාගන්න. ලකුණු 3යි. B කොටසට අපි එන්න හදන්නේ. B කොටස. B කොටස එන්නේ මෙහෙමයි. B කොටස ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතයේ දෙකද එහි මුල් පදයේ 6 ඓක්‍ය 7ද වේ. මෙම ශ්‍රේණියේ පළවෙනි පදයයි පස්වෙනි පදයයි ඕගොල්ලන්ගෙන් අහනවා. ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතයේ දෙකද මුල් පදයේ 6 ඓක්‍ය මුල් පද 6 ඓක්‍ය. ඔව් අපි යමු මේ විදිහට. මේක පුතා ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය B කොටස R සමානයි 2යි. මුල් පද 6 ඓක්‍ය S6 සමානයි 7යි. අපි දන්නවා දැන් ගුණෝත්තර ශ්‍රේණී සම්බන්ධව සූත්‍ර ගත්තොත් Tn වෙන්නේ AR n ඍණ 1. Sn එන්නේ A වාරයක් R බල n ඍණ 1 බෙදීම R ඍණ 1. හැබැයි මෙයාගේ R ගාගේ එකට වඩා වැඩි වුණොත් තමයි අපි ඒක ගන්න. R ගාගේ එකට වඩා අඩු වුණොත් අපි ගන්න සුදුසුම එක වෙන්නේ මේකේ පද මාරු කරන එක අපි සුළු කිරීමේ පහසුව සඳහා විතරයි. R බල n 1 ඍණ R ඔන්න ඕක. ওই ටික තමයි ඔයගොල්ලන්ගේ මතකයේ තියෙන්න ඕනේ. නේ? මතකයේ තියෙන්න ඕන ඔය ටික. S7 එන අපි යනවා S7 Sn අපි යනවා R ගාගේ පුතා මෙතන එකට වඩා වැඩිනේ. එකට වඩා වැඩි නිසා අපි Sn සමානයි n a වාරයක් R බල n අඩු කිරීම 1 බෙදීම R ඍණ 1 සූත්‍රයට අනුව කියලා අපි ගත්තා. එතකොට එනවා S7 S6 සමානයි A කියන්නේ කීයද? A තමයි අපෙන් අහන්නේ. R කියන්නේ 2 බල 6 අඩු කිරීම 1 බෙදීම R කියන්නේ කීයද? 2 අඩු කිරීම 1. මම මෙහාට ඉස්සරහට ගන්නම්. මේක S6 කියන්නේ 7යිනේ මෙයා 7ට සමාන කරා. මම S6 කෙලින්ම 7ට සමාන කරා. ඒක ඔය විදිහට එන්නේ. එතකොට එන්නේ මෙතන A 2 බල 6 කියන්නේ 2 4 8 16 32 64යි. ඒ කියන්නේ 64 අඩු කිරීම 1 බෙදීම 1 සමානයි 7යි නේ. ඔය විදිහට එන්නේ.
එතකොට 64න් එකක් අඩු වුණාම 63යි සමානයි 7යි. A සමානයි පේනවද දන්නේ? 7 බෙදීම 63. මම මේ හරිය ලියන්නම්. A සමානයි 7 බෙදීම 63. හැබැයි සරල වෙනවා. 7 1යි 7 කීයද ඉන්නේ? 9යි. 9 වරක් 7 63යි නේ. එතන උත්තරේ එන්නේ පුතේ A සමානයි 9න් 1යි. 9න් 1යි. ඔන්න ඔහම එන්න ඕන. මේ ටික ඔයගොල්ලෝ මතකයේ තෙන්න ඕන. මේ කාරණා ටික සූත්‍රයට ආදේශ කරලා ගන්න ඕන. ඒකේ අහනවා ඊළඟට පස්වෙනි පදේ කීයද කියලා. පස්වෙනි පදේ. ඔව්. පස්වෙනි පදේට එන්න ඉස්සලා අපි මේකේ ලකුණු ටික දාගමු. මෙතන පුතා මෙන්න මේ ආදේශයේ පියවරට එක ලකුණක් එනවා. ඊළඟට ලකුණක් එනවා ඔයගොල්ලන්ට ඔව් මෙතන සුළු කරලා ගන්න එකට මෙන්න මෙතනට එකක් එනවා උත්තරේට එකක් එනවා. ලකුණු 3යි. ලකුණු 3 හැදෙන්නේ ඔහොම. සර් excuse me sir මෙතන මේ මං සූත්‍ර නෙමෙයි මම ධන AR ධන AR වර්ගය ධන එහෙම කියලා ගත්තේ. එතකොට ඒකට ලකුණු ලැබෙන්නේ සර්? ඒ කියන්නේ ඔයා මේ ඒ කියන්නේ පද 6ක් වෙනකන් පොදු නිරූපණය ලිව්වා. AR ඔහොමම ලියලා එකතු කරලා පොදු සාධකය අරගෙන එහෙම ගත්තේ නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. AR වර්ගය AR ගණය AR එතකොට 4 1 2 3 4 5 6 මේ ඔහොමනම් මේක 4 සමාන කරා. ඊට පස්සේ කොහොමද ගත්තේ? ඊට පස්සේ ඊට පස්සේ ඔයා මෙතන දාන්න 2යි දෙවරක් 2 4යි ඊට 2 4 8යි මේ 16යි 2 4 8 16 32යි සමානයි 7යි. ඊට පස්සේ මෙතන එනවා අර කැරකිලා 30යි 40යි 48යි 56යි 60යි 62යි 63යි A සමානයි 7යි A සමානයි 7 බෙදීම 63යි ඒ කියන්නේ 9න් 1යි. මේක පුතා හරි වැරද්දක් නැහැ. මේක වැරද්දක් නැහැ. ඉතින් වෙලාවට මෙතන 6ක මෙතන 6ක ඇහුවේ මේ 6ක ඇහුවේ 6ක අහපු ඉඳලා ඉතින් මේ වගේ ගන්න පුළුවන්. ඔයාට S15 වගේ දුන්නා නම් එහෙම නේද? S15ක් වගේ දුන්නොත් එහෙම මේක 15කට අපිට ගොඩනගන්න ගියොත් එහෙම ටිකක් සංකීර්ණයි නේ. ඒ හින්දා තමයි මේ වගේ සූත්‍ර අපිට හඳුන්වලා දීලා තියෙන්නේ. හරි? ඉතින් මේකම මෙතන දැන් මේකෙදි එතරම් ලොකු හානියක් වෙන්නේ නැහැ. මේක මොහොම ලියලා ටක් ගාලා ගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේකට ලකුණු තියෙනවා පුතා. හැබැයි ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන මේකේ පද 6ක නෙවෙයි පද 10 ඊට වැඩි ටිකක් ප්‍රමාණය වැඩි වුණොත් එහෙම මේක ටිකක් සුදුසු මදි වෙනවා කියන එක. හැබැයි ඔබ හදලා තිබුණොත් ඉතින් ලකුණු නොදෙන්න බෑ. මොකද මේක අපිට මාර්ගයක් පෙන්නලා දීලා නැහැ මේ විදිහට හදන්න කියලා. ගණිතය කියන්නේ තාර්කිකයි තර්කානුකූලව ඔබ ඒක ඉදිරිපත් කරලා තියෙනවා නම් ගණිතයට අදාළව ලකුණු ලැබෙනවා. හරි? රයිට් ඔන්න ඔහොමයි. ඊළඟට ඒක ලකුණු දාගන්න එතන පුතාට ලකුණු 3 හම්බ වෙනවා. ඊළඟට අපි එන්නේ ඒකේ පස්වෙනි පදේ අපෙන් අහනවා. පස්වෙනි පදේ එන්නේ මෙහෙමයි. දැන් අපිට පද නිරූපණය දෙන්නේ මෙතන en සමානයි AR n ඍණ 1. එතකොට අපිට ඕනේ පස්වෙනි පදේ. ඒ දැන් හොයාගත්තනේ අපි. ඒත් අපි ආවේ 9න් 1නේ 9න් 1 ගුණ කිරීම 2 5 අඩු කිරීම 1. ඔන්න ඔහොම. එතකොට 9න් 1 ගුණ කිරීම 2 5න් 1 අඩු නම් 4යි. එතකොට උඩ එනවා 2 4 2 ගුණ 2 ගුණ 2 ගුණ 2 බෙදීම 7. sorry 9. එතකොට එනවා 2 වරක් 2 4 4 වරක් 2 8 8 වරක් 2 16 16 බෙදීම 9යි. 16 බෙදීම 9 උත්තරේ තියලා තිබුණත් වැරදි නෑ ලකුණු දෙනවා මාකින් ස්කීම් එකේ මෙහෙම තියෙනවා. නැත්තම් ඔයගොල්ලෝ 9 16 9න් බෙදලා 9 වරක් 1 9යි ඉතුරු 7යි. එතකොට ඔයගොල්ලෝ මෙහෙමත් ලියලා ඇති 1යි 9න් 7යි කියලා. ඒකත් වැරදි නෑ දශම කරලා ලියලා ඇති. නමුත් 9න් 16ට ලකුණු දීලා තියෙනවා. ඒ අනුව මේකේ පුතා ලකුණු ආදේශයට මේ පියවරට 1 ලකුණයි. හරිද? උත්තරේට 1 ලකුණයි. ඒ අනුව ලකුණු 2 ලැබෙයි.
ඔන්න ඔහොම. සූත්‍ර මතක් වෙන්නේ නැතිනේ. ඔය පිළිබඳව මතක් වෙන්නේ නැති. ඔව් තරින්දි ගොඩක් වෙලා බලන් ඉඳලා. හරි. මේක තියෙන ඉතින් එකින් එක්කෙනා ඇඩ් කරන්න ගියහම සමහරවිට මග හැරෙනවා. පාඩම් කරගෙන යන අතර වාරේ. ඩින්ටෝක් එකේ නම් ඉතින් ඔටෝමැටිකලි ඔක්කොම සම්බන්ධ වෙනවා කෝල් එක දුන්නාම. අද ඉතින් අපිට ඒකේ බාධාවක් ආවා. ඒකෝට අර මම ස්ක්‍රීන් ෂෙයා කරපු එකයි අතරමැද කරපු ප්‍රශ්නයක් ඉඳ වෙන්නේ නැති. එතකොට පුතේ අපි ওই කතා කරේ ප්‍රශ්නාංක 7 ගැටලු නැහැ. අපි එනවා ප්‍රශ්නාංක 8ට එහෙනම්. ප්‍රශ්නාංක 8. 8 වෙනි ප්‍රශ්නේ 2016 ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නේ. නිර්මාණයනේ. නිර්මාණය. ඔයගොල්ලෝ ඒ කරපු නිර්මාණය මට WhatsApp කරන්න. ඒ නිර්මාණය ඔබ WhatsApp කරන්න මට ඒක පෙන්වන්නත් පුළුවන් මෙතන ඔයගොල්ලෝ WhatsApp කරොත් මම පුංචි වෙලාවක් දෙන්න නිර්මාණය WhatsApp කරන්න පුතේ කරපු නිර්මාණය පුළුවන් අය WhatsApp කරා සර් මට නම් WhatsApp කරන්න තියන්නේ නැහැ සර් ෆෝන් එකක් නැහැ මම කම්පියුටර් එකෙන් WhatsApp ලොග් වෙලා ඉන්නේ. කවන්න. ඒක ගලව. කීප දෙනෙක් කියවලා තිනවා නිර්මාණ එවලා තිනවා නිර්මාණ ඊට පස්සේ ආශයෙන් එවලා තිනවා අමාසෙන් එවලා තිනවා දිනක එවලා තිනවා මිනුකිත් එව්වා හරි පේන විදිහට නම් ඒ වල තියෙන ඒවා නිවැරදි කවිදුත් එව්වා දැන් නිර්මාණයක ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕන කාරණා තමයි නිර්මාණ රේඛා පැහැදිලි වෙන්න ඕන ඉස්සලා හරියට සැලසුම හඳුන ගන්න ඕන හරි තරින්දි පැන්සල නම් මාරු කරන්න වෙනවා තරින්දි ඒකේ මේ නිර්මාණයේ මන්ද පින්තූරේ මේකක්ද කියලා මේ පැන්සල නම් විභාගයට අරන් යන්න එපා මේ HB පැන්සල පාවිච්චි කරන්න නිර්මාණ රේඛා පැහැදිලි නැත්තම් තමන්ට අවාසි මේ අනිත් එක ඡාප එකපාර අඳින්න දෙපාරකට යන්න එපා ටානියාගේ එකත් එව්වා හැමෝටම ඇවිල්ලා තියෙනවා ස්පර්ශ වෙන විදියට වෘත්තයනේ මට එවපු අයට අපේ කවුද මේ නිව්මාල් අපි නිව්මාල්ගේ දුව කවුද නම මට නම තුනක් ගිහාරා ඒවල තියෙනවා අමිලා මෙඩි තියෙනවා හරි අපි බලමු දේ නම් මේ ඔනේ මෙන්න තව විනාඩි 10කින් මේක ඔෆ් වෙනවා සෙතිනි දුව මට අමතක වුණා සෙතිනි හරි එතකොට ඔන්න අපි බලමු ඔව් කියන්න සර් ඊළඟ මීටින් එකේ ID එකයි පාස්වර්ඩ් එකයි පුළුවන් නම් සර් මේ ඩින් ටෝක් එකට දානවද මේ අපි ඊළඟ එකේ පොඩ්ඩක් ඩින් ටෝක් එකෙන් try කරමුද මේක විනාඩි 44 අනින්ද මට මල්ල වදයක් කියලා තියෙනවා ආයෙ ඇඩ් කරන්න ගියාම ඩින් ටෝක් එකට දාන්න කිව්වේ මොකන්ද මට WhatsApp නෑනේ සර් දැන් ඒකයි ඔයාට WhatsApp නෑනේ නේද
එතකොට මම දාන්න ඕනේ ටික්ටොක් එකට ඩින්ටෝක් එකට. අපි පොඩ්ඩක් ඩින්ටෝක් එක try එකක් දෙමුද බලන්න. හරි? නැත්නම් මේක මේ ආයි ඇඩ් කරන්නයි මේකේ උනේ දැන් සමහර අය වේටින් එකේ හිටිය මට දැක්කේ නෑ. මං ගාන සාකච්ඡා කරලා ඉන්නකොට තමයි මේ ආයි ඇඩ් උනේ. එහෙම පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. අපි පොඩ්ඩක් try එකක් දෙමු බලන්න ඩින්ටෝක් එක. ආයි ඒක පෙවුන්නේ නැත්නම් ආයි මොන හරි ගැටලුවක් වුණොත් ආයි මෙතනට එමු. හරි? මේ විනාඩි 10කින් ඉවරයි ඒක. අපි දැනට මේක යමු. පහත දැක්වෙන නිර්මාණය සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණ සහිත සරල දාරයක් හා කවකටුවක් පමණක් භාවිතා කරන්න නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. එහෙමයි අපිට කියන්නේ. එතකොට අපිට කියනවා පුතා මම කියන්නේ නිර්මාණයක් කියන්නේ අර ගොඩනැගීමන්නේ කන්ස්ට්‍රක්ෂන්. එතකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් විනාඩි 2-3ක් අරගෙන මේ ගැටලුව සමස්තය දකින්න. අදහස ගන්න හිතට මොකද්ද මෙතන වෙන්නේ කියලා. නැතුව පීවරින් පීවර එකපාර අඳින්න ගන්න නම් එපා. සමහර වෙලාවට ඉඩමදි වෙනවා. එතකොට ආයි ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මකන්න වෙනවා. කලබල වෙන්න එපා. කලබල නැතුව මුලින්ම අදහස ගන්න. මේකේ ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න තියෙනවා, කෝණ සමච්ඡේදක තියෙනවා, නේ ස්පර්ශක තියෙනවා, අන්තර්වෘත්තයක් නිර්මාණය වෙන්නේ, නේ එහෙමයි. එතකොට මේකේ AB සෙන්ටිමීටර් 6ක් 6.5යි. ඔන්න එතකොට ඔයගොල්ලන් බලාපොරොත්තු වෙන මේම සරල රේඛාවක් ඇඳලා සරල ධාරයේ තියලා ඊට පස්සේ මේම ඒකාන්ත ලක්ෂයක් කොහොම ලකුණු කරා ඉස්සර තමයි ඔයගොල්ලෝ දෙපැත්තටම පැන්සලෙන් ගන්න. දැන් අවශ්‍ය නැහැ. දැන් අපි අලුතෙන් නිර්මාණ මේ රේඛා ඛණ්ඩය අඳිනකොට පෙන්නන්නේ මේ කාන්ත ලක්ෂයක් මෙහෙම ලකුණු කරලා ඉතුරු එක තමයි අපි චාපයෙන් ගන්නෙ. 6.5ක් ගන්න. ඒකට ඔයගොල්ලෝ කලබල වෙලා සමහර වෙලට එකේ තියලා ඇති. දැන් මම මේවල මිනුම් ගත්තේ නැහැ. මැනලා බැලුවේ නැහැ. මම මතු පිටින් බැලුවේ. ඔයගොල්ලෝ මිනුම් හරියට බලන්න. අපි උත්තරපත්‍ර බලනකොට මිනුම් බලනවා හරියටම. එතකොට මෙතන සෙන්ටිමීටර් 6.5කින් පුතේ චාපය තියෙනවා. එතකොට මෙතන AB මෙතන 6.5යි මම එහෙමම ලකුණු දීගෙන යන්නම් ඔබේ AB හරිනම් ඔබට ලකුණු එකක් හම්බ වෙනවා අන්න මතක තියාගන්න AB විතරක් නෙවෙයි හැබැයි එතන AB හරිනම් එකක් හම්බ වෙනවමයි ඊළඟට BAC අංශක 60යි BAC 60යි එතකොට ඔන්න ඔයගොල්ලෝ දන්නවා ඒ වල කවකට තුඩ තිබ්බා කෙටි ඡාපයක් මා ලොකුවට අදින්න එපා පුතා මේ කෙටි ඡාප අඳින තරමට තමයි chance එක වැඩි. ඒ කියන්නේ මෙහෙම ගත්තා දුර මෙහෙම ගත්තා දුර වෙනස් කරන්නේ නැතුව ඡේදනය කරා අන්න එතකොට ඔහොම එනවා අංශක 60. මේ ඡාප පෙන්න තියෙන ඡේද. ඊට පස්සේ මේක වැරදුනා කියලා නිදහස් අතින් අඳින්න යන්නත් එපා. හරි? එතකොට එහෙම ගත්තා. එතන ඉඳන් ඊට පස්සේ ගන්න ඕන AC ගන්නවා සෙන්ටිමීටර් 5කින් අන්න ඡාපය ඇඳලා. ඔහොම. වැඩිපුර ඇඳනොත් මකන්න කමන්නේ. මෙයා 5යි. ඔන්න ඔහමයි ඊට පස්සේ ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්නලු. බලන්න ඉතාමත්ම සරල. 8 පන්ති පියවර. දැන් මේකේ ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. මම මේ පැත්තෙන් දාන්නම්. ඔබට දෙනවා 6.5 වෙනුවට ධන හෝ ඍණ 0.1ක් වැඩිපුර තිබුණාට ගණන් ගන්නෑ. හෝ එහෙම හෝ ඊට පස්සේ 5 වෙනුවට ධන හෝ ඍණ 0.1 අවුලක් නෑ. මේ දෙකෙන් එකක් තියෙනවා නම් ලකුණු 1යි දෙකම තිබුණත් 1යි. හරි? ඒක 1යි. ඊට පස්සේ ලකුණු 1 එනවා අංශක 60ට 60ෙදිත් අපි අංශකයක් එහාට මෙහාට වුණා කියලා සලකන්නේ නැහැ. එතනට 1යි. ත්‍රිකෝණය සම්පූර්ණ කරනවට 1යි. ඒ අනුව තමයි පළවෙනි කොටසේ ලකුණු 3 හැදෙන්නේ. හරි? ලකුණු 3 හැදෙන්නේ එහෙමයි. දෙවෙනි එක BAC සමච්ඡේදකයයි ABC කෝණ සමච්ඡේදකයයි නිර්මාණ BAC මේ ආයි අමුතුවෙන් ඡාපය අඳින්න ඕනේ නැහැ නේ මෙතන ඡාපේ තියෙනවනේ අපි. එතන මෙතන අන්තලක්ෂයේ තිබ්බා මේ මං කිව්වේ මෙහෙම ලොකු ඡාප දුරට ගන්න එපා කෙටියට ගන්න. ලොකුවට ගන්නකොට මෙහෙම ඡාපේ එන්නේ. එතකොට අපි ඡේදන ලක්ෂය ටිකක් ගන්න අමාරුයි. කෙටි ඡාප වෙනකොට ඡේදන ලක්ෂය හොඳට පැහැදිලිව ගන්න පුළුවන්. හරි? අන්න ඒකයි. හොඳට පැන්සල් උල් වෙලා තියෙනවා නම් ඔය ඕගොල්ලන්ගේ සමහර අය මම දැක්ක දෙපාරක් වගේ ඇඳලා තියෙනවා සමහර තැන්. මෙන්න කෙටි ඡාපේ ගන්න දුර වෙනස් කරන්නේ නැතුව මෙන්න කෝණ සමච්ඡේදකේ එනවා. ABC ක සමච්ඡේදකයක් අඳින්න තියෙන ඒ වගේ
මෙතන නම් ඡාපයක් අඳින්නම වෙනවා මේ ඡේදනය වෙන පරිදි. එතකොට මෙන්න කෙටි ඡාපය ගන්නකොට දුර වෙනස් කරගන්න නැතුව ඔන්න ඔහම එනවා. හරි. එතකොට එතනට ලකුණු දෙනවා එක ගානේ. ඊට පස්සේ මේ දෙන්න ඡේදනය වෙන ලක්ෂ්‍ය O කියලා නම් කරන්න ඕනේ. මෙයා O කියලා. එතකොට ලකුණු වෙන්නේ මෙහෙමයි. එතන ලකුණු වෙනවා 1 1. BAC කෝණ සමච්ඡේදක දෙකම අඳිනවට 1යි. කෝණ සමච්ඡේදක දෙකම අඳිනවට 1යි. O ලකුණු කරනවට 1යි. එතන ලකුණු 2යි. ඊළඟට O සිට ලම්බකයක් අඳින්නලු M ලකුණු කරන්නලු. ඒ කියන්නේ මොකද්ද? O සිට AB පාදයට ලම්බකයක් නිර්මාණය කර අඩිය M ලෙස ගන්නලු. O සිට ලම්බකයක් අඳින්නලු ABට මෙයාට. එතකොට අපි මොකද කරන්නේ? මෙතන කව මේ දුර තියලා මීට දුර වැඩියෙන් අරගෙන අපි ඡාප දෙක අඳිනවා කොහොමද? ඡාප දෙක අඳිනවා. මේ ඡාප දෙක ඔබ දැක්කනේ මෙහෙම මීට වැඩි දුරක් ගන්න ඕන හරි. මෙතන ඡේදන ලක්ෂයේ තියෙන ඡාපයක් අඳිනවා කැමති දුරකින්. දුර වෙනස් කරන්නේ මෙහෙම අඳිනවා. මෙයාව අපි ඔහොම මෙතනට වෙන ගන්නලා ඕන මෙහෙම කඩේ රේඛාව වලින් ගන්නත් පුළුවන්. මෙතනට එහෙම 90 එන්නේ. මෙතන එන්නේ. මෙතන එන්නේ. නේ? එතනට ලකුණු ලැබෙනවා ලම්බකයේ නිර්මාණය කිරීම. ඊට පස්සේ මේ දුර තමයි අරය ගන්නෙ. වෘත්තයක් අඳින්න නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රයේ අරය තියෙන්න ඕන නේද? එතකොට නිශ්චිත දුරක් අරය කියන්නේ. මේ දුර අරගෙන අපි වෘත්තය අඳිනවා. එතකොට මේ වෘත්තය මං මාන්න වගේ නෙමෙයි ඔයගලන්ට ආපු වගේ ඔහොම එනවා ස්පර්ශ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හරියට ඇඳේ නැත්නම් මේක ස්පර්ශ වෙන්නේ නැහැ. ඔබේ ඔබේ වනම් ස්පර්ශ වෙලා තිබුණා. ඡේදනය වෙන්නේ නැති වෙන්න. එතකොට පුතා M ට ලකුණු M ලබා ගැනීමට 1යි අන්තර් වෘත්තයට වෘත්තය අඳිනවට 1යි. වෘත්තය අඳිනවට 1යි. වෘත්තය නිවැරදි වෙන්න ඕන. ඊළඟට අපි කියනවා අන්තර් වෘත්තයේ මත D ලක්ෂය හැර අන්තර් වෘත්තයේ මත D ලක්ෂය හැර D ලක්ෂයක් M හැර අන්තර් වෘත්තයේ මත D ලක්ෂයක් M හැර සොයාගත යුත්තේ D හිදී වෘත්තයට ස්පර්ශකයේ ABට සමාන්තර වන පරිදිය. ABට සමාන්තර වන පරිදිය. මෙවැනි ලක්ෂයක් සොයා ඒ D ලෙස දක්වා D හි වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. අපිට කියනවා මොකද්ද? අන්තර් වෘත්තයේ මත D ලක්ෂයක් සොයාගත යුත්තේ D හිදී වෘත්තයට ඇති ස්පර්ශකය ABට සමාන්තර වන පරිදිය. ABට සමාන්තර වන පරිදිය. එවැනි ලක්ෂයක් සොයා ඒ D ලෙස දක්වා D හි වෘත්තයේ ස්පර්ශක නිර්මාණය කරන්නලු. එතකොට මෙයාට සමාන්තර තියෙන්නත් ඕන. නේද? ඉතින් මේක අපි ඔහොම දික් කරමු. ඔහොම මෙහෙම දික් කරා මෙයාව. එතකොට මෙන්න අපිට මෙතන ඡේදන ලක්ෂය ලැබෙනවා ස්පර්ශ ලක්ෂය. ස්පර්ශ ලක්ෂය ලැබෙනවා. එතකොට මෙතන ස්පර්ශ ලක්ෂය මෙතන තියෙන දෙපැත්තට අපි දුරවල් දෙකක් ගන්නවා සමානව. කව කට්ටියෙන්. ඕම සමානව දුරවල් දෙකක් ගත්තා නේ. ඊට පස්සේ අපි ලම්බකය අඳිනවා. මෙතන ඉඳන් ඡාපයක් ගන්නවා. මං කියන දේවල් ඔයගොල්ලෝ දන්නව ඇති කරපු හින්දා මෙහෙම ගන්නවා. මෙතන දුර වෙනස් කරගන්න. ඊට පස්සේ අපි මෙයාව දික් කරනවා කොහොම. අනිවාර්යයෙන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. මෙතන අංශක 90යි, මෙයත් 90යි, මෙතනත් 90යි. මිත්‍ර කෝණ පරිපූර්ණකයි. මේ දෙන සමාන්තර වෙනවමයි. සමාන්තර වෙනවා වගේම මෙයා ස්පර්ශකයක් බවට පත් වෙනවා. මෙයා D වෙනවා එතකොට. D ලක්ෂය බවට පත් වෙනවා. නේ? එතකොට MO දික් කර වෘත්තය හමු වන ලක්ෂ්‍ය D ලබා ගැනීම. අන්න එතනට එක ලකුණක් ලැබෙනවා. D ලබා ගැනීමට 1යි. ඊට පස්සේ කියනවා D හිදී ස්පර්ශකය අඳිනවට ලකුණු 2යි. ස්පර්ශකයට ලකුණු 2යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ ස්පර්ශකය අඳිනවට 2යි. ඔය විදිහට ලකුණු වෙන් කරගන්න. ඔය විදිහට ලකුණු වෙන් කරගන්න පුතේ. නේ? මේ දැන් ගොඩක් වෙලා ඇවිල්ලානේ දෙන්නෙක්. අයියෝ. හරි. එමනම් දුවේ පුතේ අපි තව කෙටි විරාමයක් ගන්න වෙනවා. දැන් මේක තව පොඩ්ඩකින් මේ වෙනවා.